හතර ශ්‍රේණියේ දරුවන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරලා අපි අද දවසේත් ආරම්භ කරන්න හදන්නේ පළවෙනි පාඩම ශාක විවිධත්වයේ මාතෘකාව තමයි අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ශාක විවිධත්වයේ පාඩමේ මේ වෙනකොට අපි ශාකයක මූලික කොටස් අඳුනගෙන ඒ වගේම ශාක මුල්වල ස්වභාවය ප්‍රයෝජන විවිධත්වය කතා කළා. ඊගාවට ශාක කඳන් වල ස්වභාවය ප්‍රයෝජන විවිධත්වය කතා කළා. අපි අවසානයේ මාතෘකාව ලියලා තියෙන්නේ ශාක පත්‍ර විවිධත්වය කියන මාතෘකාව. ඒත් අපි ශාක පත්‍රයක් මේ තියෙන්නේ පත්‍ර දෙකක් මගේ අතේ තියෙනවා. අපි කියනවා නම් මොනවාද? ගහක කොළයක් කියන එක තමයි මේකේ අදාළ වෙන්නේ. මෙන්න තවත් එකක් තියෙනවා. මේ තියෙන්නේ තවත් පත්‍රයක්. ශාක පත්‍රයක් තමයි මේ තියෙන්නේ තවත්. එතකොට මොනවාද වෙලා තියෙන්නේ? මේ සියල්ල ශාක පත්‍ර උන්න තියෙනවා. එතකොට පත්‍රය කියන ව්‍යුහය ශාකයක ඊටාම වැදගත්. මෙතන තියෙන පත්‍රාකාර දෙකක් තියෙනවා ඔයගොල්ලන්ට. මේ යටින් තියෙන පත්‍ර දෙක චර දිග නැහැ. ඒ වගේම නාරටි දැලක ආකාරයට තියෙන්නේ. මේ මෙයා සිහිනී දිගටි ඔයාට නාරටි පේනවා. සමාන්තර නාරටි තමයි ඒකේ තියෙන්නේ. ප්‍රධාන නාරටිය දෙපස සමාන්තරව නාරටි තියෙනවා. ඒක මේ වීඩියෝ එකේ පේනවා හොඳටම. ඊගාවට අනික් පත්‍ර දෙකේ ඔයාට පේනවා කොළ පාට පත්‍රය හොඳින්ම පේනවා ඇති මේ වෙලාවේ. ඒකේ ප්‍රධාන නාරටියෙන් විහිදිච්ච ජාලාකාර නාරටි කියනවා කියලා පේනවා. පත්‍රාකාර දෙකක් තියෙනවා. අපි ගැන විස්තර කතා කරමු. ඉස්සෙල්ලම බලමු පත්‍රයකින් මොකද්ද කෙරෙන්නේ කියලා. පත්‍රයේ වැදගත්කම. පත්‍රය ඊටාම වැදගත්නේ ශාකයට නෙවෙයි සමස්ත ජීවි ප්‍රජාවටම මේ ශාක ඊටාම වැදගත් වෙනවා. ඒ ඇයි? මේ ශාකවල ප්‍රධානම ශාක පත්‍රවල තමයි ශාකයක සිදුවෙන ප්‍රධානම ජීව ක්‍රියාවලිය වෙච්ච ප්‍රභා සංශ්ලේෂණය කියන ජීව ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඔය පොඩ්ඩක් ඒ ගැන බලලා ඉස්සරහට පාඩමේ යන්න. ඔන්න බලන්නකෝ තියෙනවා ශාක. ඒ ශාකවල පත්‍ර තියෙනවා. ඒ පත්‍රවල තමයි සූර්යාලෝකය උදව් කරගෙන ආහාර නිෂ්පාදනය කරන්නේ. ආහාර සංශ්ලේෂණය කරන්නේ. ඉතින් ඕකට අපි දන්නවා මූල පද්ධතියෙන් උරා ගන්නවා ජලය උරා ගන්නවා. ඊගාවට පත්‍රවල තියෙන පුටිකා විවර වලින් අවශ්‍ය කාබන් ඩයොක්සයිඩ් ලබා ගන්නවා. ඒ ලබාගෙන ඉවර වෙලා හිරුගේ ආලෝකය භාවිතා කරලා මේ පත්‍ර තුල ආහාර නිෂ්පාදනය කරනවා. එනවුන ශාක පත්‍රය කියලා කියන්නේ ශාකයක ශීර්ෂයේ තිබෙන ශාක ව්‍යුහයක්. ඒකේ ප්‍රධාන ප්‍රයෝජනය තමයි මොනවාද? ප්‍රභා සංශ්ලේෂණය හෙවත් ශාකයේ ආහාර නිෂ්පාදනය මෙයාගේ ප්‍රධානම කෘත්‍යය. ඒතර ඒ ප්‍රධාන කෘත්‍යය කෙරෙන අතරේ ඔය තියෙන පත්‍රයේ අභ්‍යන්තරය ඒකේ අපි දැනට ඒවා කතා කරන්නේ නැහැ. එතකොට මේ පත්‍රය තුල සිද්ධ වෙන ප්‍රභා සංශ්ලේෂණයට එය හරිතලව දායක වෙනවා. හරිතලවයක් තමයි පෙන්වන්නේ. ඒ හරිතලව දායක වෙන මේ ආකෘතික පින්තූරයක් තියෙන්නේ. සැබෑම පින්තූරයක් නෙවෙයි. එතකොට කුටිකා වලින් වාතය ලබා ගන්නවා. ඔය රතු පාට පේන සෛලම
ඒවා දිගේ ජලය එනවා මුලපත්තෙන් උරාගත්තු. ඒ ජලයයි කුටිකා වලින් එන කාබන් ඩයොක්සයිඩ් සහිත වාතයෙන් ලැබෙන කාබන් ඩයොක්සයිඩ් නුයි උපයෝගී කරගෙන සෛල අභ්‍යන්තරයේ ආහාර නිෂ්පාදනය කරනවා. එහෙනම් ඔන්න ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලිය සඳහා පත්‍ර දායක වෙනවා. තවත් දෙයක් මෙතන වෙනවා මොකද පත්‍රයෙන් ඔකේ ජලය ඉවත් වෙලා යනවා වාෂ්පාකාරයට. ඒක අපි කියන උත්සේදනය කියලා. ඒ උත්සේදනය සඳහා පත්‍රය දායක වෙනවා. ඒතර උත්සේදනය ඉතා වැදගත් ශාකයකට. ඒ ඇයි ශාකයේ මූල පද්ධතියේ ඉඳලා ශාකයේ ශීර්ෂය දක්වා ජලය කණිජ ඇද ගැනීමට ජලය කණිජ ගෙන්වා ගැනීමට ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ උත්සේදනය දායක වෙනවා. උත්සේදනය ප්‍රධාන වශයෙන්ම උදව් කරනවා දායක වෙනවා. ඊගාවට ඒ උත්සේදනය ආමුවේ තවත් දෙයක් වෙනවා මොකද්ද? ඔන්න ශාකයේ සිසිල් වීම. ශාකයේ සිසිල් වෙන්නේ මේ කියන පත්‍ර වලින් සිදුවෙන උත්සේදන ක්‍රියාවලිය නිසා. ඔය කුටිකා වලින් ඔක්සිජන් උත් පිට වෙලා යනවා ප්‍රභාසංශ්ලේෂණයේදී. ඒ වගේම ජලයත් පිට වෙලා යනවා. ඔය තියෙන අපි දකින ශාක පත්‍රය ජාලාකාර නාර්කි වින්‍යාසයක් තියෙන පත්‍රයක් තමයි අපි දකින්නේ. මොන උන ඒ කාරණාව හරි right එනවා අපි ඒ කාරණාව අපි දැක්කා. දැන් එහෙමනම් අපි ලියමු මාතෘකාව යටතේ ශාක ශීර්ෂයේ තිබෙන මාතෘකාව පත්‍ර විවිධත්වය ශාක පත්‍රයක් යනු කියලා මාතෘකාව ලියන්න. ඒක යටතේ ලියන්න ශාකයක ශීර්ෂයේ තිබෙන පටලමය ස්වභාවයක් ගන්නා බොහෝ ඒවායේ හරිත වර්ණයෙන් යුක්ත ව්‍යුහ බොහෝ ඒවායේ තිබෙන හරිත වර්ණයෙන් යුක්ත වූ ව්‍යුහ ශාක පත්‍ර ලෙස සැලකේ. පස්සේ මාතෘකාව ලියන්න ශාක පත්‍රයකින් ශාකයට ඇති ප්‍රයෝජන. ශාකයකින් පත්‍රයට ඇති ප්‍රයෝජන. අපි අංක 1 දැන් බැලුවානේ. මොකද්ද? ප්‍රභාසංශ්ලේෂණය සඳහා. ලියන අංක 1 ප්‍රභාසංශ්ලේෂණ කාර්යය සඳහා. ප්‍රභාසංශ්ලේෂණ කාර්යය සඳහා. ඔන්න පළවෙනි එක හරි. ඊගාව දෙවැනි එක උත්සේදන කාර්යය සඳහා. වරායත් ලියන්න උත්සේදනය නිසා ඇතිවන චූෂණය හෙවත් ඇදගැනීමේ බලය ශාක මූල පද්ධතියෙන් අවශෝෂණය කරන ජලය හා කනිජ ශාකයේ ශීර්ෂය දක්වා පත්‍ර දක්වා කැඳවා ගැනීමට
දායක වේ. කැඳවා ගැනීමට දායක වේ. එහෙනම් ඔන්න අපි ඒ කොටසත් හරි. ඊළඟ කාරණාව මොකක්ද අපි කිව්වා ශාකය සිසිල් කරන්න. අපි ඒකත් ලියාගමු. ශාකය සිසිල් කිරීම සඳහා. දැන් කොච්චර අවු රශ්මිය හිටියත් ගහක් රත් වෙන්නේ නැහැ. ඇයි එහෙම නොවෙන්නේ? දැන් මේක මත වැටෙන සූර්ය රශ්මිය මගින් ශාකය උණුසුම් වෙන්න පුළුවන්. ඒ උණුසුම් වෙනකොට උත්සේදනයෙන් පත්‍රවලින් ජලය පිට වෙනවා වාෂ්ප විදියට. ඒ ජලය වාෂ්ප වෙන්න භාවිතා කරන්නේ මොනවද? ඔන්න ඔය අපි කියාපු ශාකයට වැටිච්ච සූර්ය රශ්මියෙන් ශාකේ ගබඩා වෙච්ච තාපය තමයි මේකෙදි යොමු වෙන්නේ. ඒතර ඒ තාපය සමග තමයි ජලය වාෂ්ප වෙලා යන්නේ. තාපයත් එක්ක ජලය වාෂ්ප වෙලා යනකොට ශාකයෙන් තාපය ටික ටික අඩු වෙනවා. ශාකයෙන් තාපය ටික ටික අඩු වෙන නිසා මොකද වෙන්නේ? ශාකය සීතල වෙනවා. අපි ලියමු ශාකය සිසිල් කරන්නට ශාකය සිසිල් කිරීමට එකේ එමනම් ලියන්න යටතේ ශාකයට වැටෙන සූර්ය රශ්මියෙන් ශාකයේ උණුසුම් වීම සිදුවන විට ශාකයේ තුල වූ ජලය එම තාපයෙන් වාෂ්ප තත්වයට පත් වී පත්‍රවල තිබෙන පුටිකා විවර වලින් උත්සේදනය යටතේ පිටව යයි. එම ජලවාෂ්ප සමග තාපයද ශාකයෙන් ඉවත්ව යන නිසා ශාකයේ උණුසුම් වීම නතර වේ. එමනම් ඔන්න අපි ඒ කොටස කතාව හරි. දැන් අපි එහෙමනම් ශාක පත්‍රයක නාරටිවල ස්වභාවය අනුව පත්‍ර විවිධත්වය තියෙනවා. මොනවාද තියෙන්නේ? දැලක ආකාරයේ නාරටි තියන අය ඉන්නවා. ජාලාකාර නාට්‍ය වින්‍යාසය අය ඉන්නවා. ඊගාවට ඉන්නවා මොනවාද? සිහින් දිගටි සමාන්තර නාට්‍ය වින්‍යාසය තියන අය ඉන්නවා. දැන් අපි යන්න හදන්නේ මේ ආකාර දෙකේ පත්‍රවල කොටස් අඳුන ගන්න. දැන් අපි ලියමු ශාක පත්‍රයක කොටස් හඳුනා ගැනීම. අපි බලමු එමනම් කොටස් අඳුන ගන්න ඉස්සෙල්ලාම මෙන්න තියෙනවා මම දැලක ආකාරයේ තියෙන ශාක පත්‍රයක් අඳින්න යන්නේ. යා පුංචි පන්තිලක් කතා කරපු දේවල් මෙන්න තියෙනවා ශාක පත්‍රය. ඒකෙන් හටගෙන තියෙනවා මේ ආකාරයට මොනවද තියෙන්නේ? ඔන්න මේ ආකාරයට නාරටි තියෙනවා. ඒ නාරටි තවදුරටත් මේ අයුරින් බෙදීලා ගිහිල්ලා තියෙනවා.
ඔය ආකාරයට බෙදලා තියෙනවා. මේ තියෙන්නේ සිහින් දිගටි පත්‍රයක ස්වභාවය තමයි මේ ඊළඟට අඳින්න හදන්නේ. ගොඩක් වෙලාවට එයාලගේ තියෙනවා කොළපුවක ආකාරයක් තියෙනවා. ඊගාට මෙන්න තියෙනවා. ඊගාට මෙන්න සීන් දිගටි ආකාර පත්‍රය තියෙනවා. ඔය ආකාරයට ඒකේ නාරටි බීට්ලා තියෙනවා. මේ තියෙන්නේ මේකේ කොටස් නම් කරොත් මෙන්න තියෙනවා කොටසක්. මේ තියෙන්නේ කඳ. මේකෙත් මේ තියෙන්නේ කඳ. මෙතන තියෙනවා මේකේ තියෙන කොටසම. ඊගාවට මෙන්න තියෙනවා. ඊගාවට මෙන්න තියෙනවා. ඊගාවට මෙන්න. ඊගාවට මෙන්න. මෙන්න. මෙයාගෙත් ඒ විදියයි මෙන්න 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 ඊගාවට තියෙනවා මෙන්න. හරි. දැන් අපි අඳිනවා. මෙතන තියෙන්නේ මොනවාද? ජාලාකාර නාරටි සහිත පත්‍රය. මෙතන තියෙන්නේ මොනවාද? සමාන්තර නාරටි සහිත පත්‍රය තියෙනවා. සහිත පත්‍රය තියෙනවා. දැන් එහෙනම් අපි පින්තූර දෙක ඇඳලා ඉතා ඉක්මනට පුංචි පන්තියේ 4 5 පන්ති වල දැනුම භාවිතා කරලා ඔය නම් කිරීම ටික කරගෙන යන්න බාන්ටක් ගාලා ඉතා ඉක්මනට
හොඳයි ප්‍රමාණවත් කියලා හිතනවා කාලය. දැන් එන අපි මේකේ කොටස් එකින් එක නම් කරමු. බලන්න ඕගොල්ලෝ නම් කරපුවා හරිද කියලා. මේක මොනවාද? පත්‍ර වෘන්තය. එහෙම නැත්නම් මොනවාද? නටුව කියන එක. පත්‍ර වෘන්තය. ඊගාට මෙතන තියෙනවා මොනවාද? පත්‍ර ධාරය තියෙනවා. ඊගාට තියෙනවා මොනවාද? පත්‍ර තලය තියෙනවා. ඊගාට මේ තියෙන මොනවාද? මෙතන තියෙනවා පත්‍ර අග්‍රය තියෙනවා. පත්‍ර අග්‍රය. මෙතන තියෙනවා ප්‍රධාන නාරටිය. ප්‍රධාන නාරටිය තියෙනවා. ඊගාට තියෙනවා මොනවාද? ශාඛා නාරටි තියෙනවා. ශාඛා නාරටි තියෙනවා. ඊගාවට මේකේ තියෙනවා මෙතන කොළපුව තියෙනවා. කොපුව. ඊගාව මේ තියෙන පත්‍ර වෘන්තය. ඊගාට පත්‍ර ධාරය. පත්‍ර ධාරය. ඊගාවට පත්‍ර තලය. පත්‍ර තලය. ඊගාව තියෙනවා සමාන්තර නාරටි තියෙනවා. සමාන්තර නාරටි තියෙනවා. ඊගාවට මෙතන තියෙනවා මොනවාද? ප්‍රධාන නාරටිය තියෙනවා. ප්‍රධාන නාරටිය තියෙනවා. එමනම් වෙලා තියෙන වැඩේ මොකද්ද? අපි ශාක පත්‍රයක ප්‍රධාන කොටස් හඳුනා ගැනීම තමයි ඔය කරේ. ඒ හත ශ්‍රේණියේදී මේ ටික තියෙනවා. මෙතන තියෙනවා තව මේකෙත් මොකද්ද මේ තියෙන්නේ? යා තමයි පත්‍ර අග්‍රය. පත්‍ර අග්‍රය තියෙනවා. තොඩ එනවන පත්‍ර කොටස් පත්‍ර ආකාර දෙකක් තියෙනවා. ප්‍රධාන ආකාර දෙකක්. එකක් තමයි සමාන්තර නාරටි වින්‍යාසයක් තියෙන ආකාරයක් තියෙනවා. ඊගාවට දැලක ආකාරයේ නාරටි තියෙන ආකාරයක්. දැන් පොස්කොලයක් කියන දිරාපයක් ගත්තාම පාට මේ නෙට් එක වගේ එක දැල ආකාරය, ජාලාකාර ආකාරය බලා ගන්න පුළුවන්. හොඳයි. දැන් අපි එමනම් මේ පත්‍රයේ පොඩ්ඩක් අපි මේ කොටස් ගැන චුට්ටි අවබෝධයක් ගමු. හතේ පන්ති අහන එකක් නැහැ. නමුත් මේ කොටස් වල පොඩක් වැදගත්කමක් අපි චුට්ටක් කතා කරලා යමු. ඊළඟට පත්‍රයේ ප්‍රයෝජන යටතේ තව එකක් ලියා ගන්න තියෙනවා. ඒකත් සටහන් කර ගන්න පොඩක් පොතේ පෙන්ට හරවලා මොකේටද? ජලය සංචිතකට තබා ගැනීමට. හැම පත්‍රයක් මේකට උදව් කරන්නේ නැහැ. සමහර පත්‍ර තියෙනවා. කෝමාරිකා වගේ අප්‍රපාන වගේ ශාක පත්‍ර තියෙනවා. ජලය ගබඩා කරලා තියාගන්න. ජලය සංචිත කර තබා ගැනීමට පත්‍ර වැදගත් වෙනවා කියන එක සටහනක් තියාගන්න. දැන් අපි එහෙමනම් නැවත මෙතෙන්ට එනවා. දැන් අපි මේ කොටස් වල වැදගත්කම් පොඩ්ඩක් බලමු. පත්‍ර වෘන්තය මේක මොකටද වැදගත් වෙලා තියෙන්නේ? පත්‍රය කඳට සවි කරලා පත්‍රය කඳට සවි කළා දරාගෙන ඉඳින්න තමයි ඒ වෘන්තය නටුව වැදගත් වෙලා තියෙන්නේ. ඊට අමතරව මේක ඇතුලේ තියෙනවා ජලය ආහාර ගෙනියන පටක කොටස් තියෙනවා. ඒවට අපි කියනවා ලොකු පන්තිරේ ගියපාම ජලය ගෙනියන පටකයට කියනවා සෛලම පටකය කියලා. ආහාර ගෙනියන පටකයට කියනවා අපි ෆ්ලෝයම පටකය කියලා. ඒතර මේක ඇතුලේ සෛලම හා ෆ්ලෝයම තියෙනවා. ඉතින් මේ වෘන්තය වැදගත් වෙනවා මොනවාද? පත්‍රයට අවශ්‍ය කරන
ජලය කණිජ ලබා දෙන්නටත් ඒ වගේම පත්‍රයේ නිපදෙන ආහාර පත්‍රයෙන් පිටතට රැගෙන යන්නටත් මේ කියන කවුද පත්‍ර වෘන්තය දායක වෙන්නේ. ඊගාවට තියෙනවා වෘන්තයත් එක්කම බැඳුණු නාරටි. නාරටි කරන්නේ මොකද්ද? පත්‍රතලයේ පුරා ජලය කණිජ බෙදා හැරීමටත් ඒ වගේම පත්‍රයේ නිපදෙන ආහාර පත්‍රයෙන් පිටතට රැගෙන යන්නටත් දායක වෙනවා. ඒ අතරේ තව දෙයක් කරනවා මොකද්ද? මේ පත්‍ර දරය පත්‍ර තලය දරා සිටින්න. පත්‍ර තලයේ නැමෙන්නේ නැතුව එයා ඍජුව තියාගන්නේ, එයා ප්‍රාණවත්ව තියාගන්නේ මෙන්න මේ නාරටි පද්ධතියම. මේ අපි කොටස් දෙක ලියාගෙන ඉමු. අපි එකින් එක අපි මාතෘකාව ලියන්න. ශාක පත්‍රයක ඇති කොටස් වලින් පත්‍රයට ඇති වැදගත් කොටස් වලින් පත්‍රයට ඇති වැදගත්කම්. අංක 1 පත්‍ර වෘන්තය ලියන්න. පත්‍රය ශාක කඳට සම්බන්ධ කිරීමට දායක වෙයි. කඳට සම්බන්ධ කිරීමට දායක වෙයි. මේ තුල පවතින සෛලම පටකය පත්‍රයට අවශ්‍ය ජලය හා ඛනිජ පත්‍රය තුලට සැපයීමට දායක වන අතර ඒ තුල ඇති ප්ලෝයම පත්‍රයේ නිපද වෙන ආහාර පත්‍රයෙන් ඉවතට රැගෙන යාමට දායක වෙයි. අස්සේ මාතෘකාව ලියන්න. නාරටි ලියන්න. පත්‍ර තලය පුරා විහිදී ඇත. දැන් ජාලාකාරව තිබ්බත් සමාන්තරව තිබ්බත් පත්‍ර තලය පුරාම විහිදීලා තියෙනවා. විහිදී ඇත. ඊපස්සේ අලුත් පිළේ ලියන්න. පත්‍රය ප්‍රාණවත්ව තබා ගැනීමට එනම් සන්ධාරණ කෘත්‍යයට දායක වෙයි. එසේම උන්තේ ඔස්සේ පැමිණෙන ජලය කණිජ පත්‍රතලය පුරා බෙදා හැරීමටත් පත්‍රතලයේ නිපදෙන ආහාර
වෘන්තය වෙත යොමු කිරීමට දායක වේ. ඒතර මේකේ ඒ වැඩේට ප්‍රෝයම තියෙනවා ආහාර පරිවහණයට. ජලය පරිවහණයට මොනවාද තියෙනවා? සෛලම තියෙනවා. සෛලම් පටකය තියෙනවා. ඊට පස්සේ පත්‍ර තලය. පත්‍ර තලය ඇවිදිලා මොකද්ද? ඉතා තුනී පටලමය ආකාරයේ ව්‍යුහයක්. මේක ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන්නේ සූර්යාලෝකයේ අවශෝෂණය කරලා ප්‍රභා සංශ්ලේෂණය කරන්න මෙයා ප්‍රධාන දායකත්වය ලබා දෙනවා. ඊට අමතරව කිව්වා මේකේ තියෙන පුතිකා විවර ඔස්සේ උත්සේදනය ක්‍රියාත්මක කරන්න දායකත්වය දෙනවා කියලා. නම් පත්‍රතලය ලියන්න තුනී පටලමය ආකාරයක් ගන්නා ව්‍යුහයකි. තුනී පටලමය ආකාරයක් ගන්නා ව්‍යුහයකි. තුනී පටලමය ආකාරයක් ගන්නා ව්‍යුහයකි. ලියන්න ප්‍රභා සංශ්ලේෂණයට උත්සේදනයට දායක වේ. හොඳයි. පස්සේ මාතෘකාව ලියනවා ජාලාකාර නාරටි වින්‍යාසයක් සහිත ශාක පත්‍ර තිබෙන ශාකවලට උදාහරණ. දැන් මම උදාහරණ කීපයක් පෙන්නුවා. ජාලාකාර නාරටි තියෙන එව්වත් එක්කලා ඔගොල්ලෝ තව 3-4ක් එක්ක 5-6ක් විතර ලියන්න බලන්නක් ගාව. හොඳයි. ඔගොල්ලෝ ලියලා ඇති. දැන් මම තව කීපයක් පෙන්නනම් මෙන්න තියෙනවා. මොනවද තියෙන්නේ? කොස් කොලයක් තියෙන එකේ පැහැදිලි වලට ජාලාකාර නාරටි වින්‍යාසයක් තියෙනවා. මේ මැද තියෙන්නේ ප්‍රධාන නාරටිය. මේ තියෙන්නේ ශාඛා නාරටි. ඒවා තවදුරටත් බෙදිලා තියෙනවා. ඔන්න පේනවා. ඊගාවට මේ තියෙන්නේ මේකත් ඔයගොල්ලෝ සමාඩ පත්‍රය දැක්කම අඳුරනවා ඇති. මේ තියෙන්නේ කිරිල්ල පත්‍රයක්. තියෙන එකේ ජාලාකාර නාරටි තියෙනවා පේනවා පැහැදිලි. ප්‍රධාන ශාඛාවලින් හටගත්තු ශාඛාත් මේකේ හොඳින් පේන්න තියෙනවා. කිරිල්ල කියන ශාඛා පත්‍රය. ඊගාවට මේ තියෙන්නේ මෙන්න තියෙනවාට පේනවා. මේ තියෙන්නේ වතුපාලු ශාඛ පත්‍රය. ඒකෙත් පැහැදිලිව තියෙනවා අර දැලකාකාරයේ ස්වභාවය.
ඔයාලට පැහැදිලිව පේනවා ඇති ඒකේ තියෙන ආකාරය ඔන්න ආකාරය. ඊගාවට මෙන්න තියෙනවා මේකත් ඔයගොල්ලෝ දන්නවා දැක්කු ගමන් දන්නවා මොනවාද තියෙන්නේ ඒ තියෙන්නේ මඤ්ඤොක්කා කුලයක්. මඤ්ඤොක්කා පත්‍රයක් තමයි තියෙන්නේ. දැන් මෙතන තියෙනවා ඔයාලට පේනවා මේ පත්‍රයක් නමා වැටෙනවා. ඒ නමා වැටෙන තැන මොකද වෙලා තියෙන්නේ? අන්න ඔයාලට පේනවා ඇති නාරටිය බිඳිලා තියෙන්නේ. දැන් මේවා ඒ මේ නාරටියෙන් දරාගෙන ඉන්නවා. මේක ප්‍රධාන නාරටිය බෙදිලා තියෙන්නේ මෙතනින්ම මුලදීම. ශාඛාවට බෙදිලා තියෙන්නේ මේ නාරටිය කැඩිලා තියෙනවා. කැඩිච්ච නිසා ඒ පත්‍රයේ නමා වැටලා තියෙනවා. ඒක සම්ධාරණය කරලා තියාගන්න බැරි වෙනවා. එනවා මඤ්ඤොක්ක කියන්නේ මොනවාද? ජාලාකාර නාරටි වින්‍යාසයක් තියෙන පත්‍ර විශේෂයක්. ඊළඟට ඔයගොල්ලෝ ලියපුවත් බලන්න ගැටලුවක් නැහැ. එහෙම එකක්ම ඔයගොල්ලෝ දන්නවා පරිසරයෙන් හොයාගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. ඊගාවට ලියන්න මාතෘකාව සමාන්තර නාරටි වින්‍යාසයේ සහිත පත්‍ර තිබෙන ශාක. සමාන්තර නාරටි වින්‍යාසය තිබෙන පත්‍ර සහිත ශාක. එන අපි ටට්ටක් ගාලා ලියමු. තායි හොඳයි මෙන්න තියනවා එහෙමනම් මොනවද තියෙන්නේ මෙතන තියනවා මේකත් තුන මානා වර්ගයේ තුන විශේෂය ඊගාවට මෙතන තියනවා මේක සාමාන්‍ය කුඩා තනකොළ විශේෂය තුන වර්ගවල තියෙන්නේ සමාන්තර නාරටි තියෙන්නේ ප්‍රධාන නාරටිය මැද තියෙනවා ඒකට දෙපැත්තෙන් තියෙනවා සමාන්තර නාරටි. ඊගාවට මේක ඔයගොල්ලන්ට පේනවා කවුරුත් දන්න පත්‍රයක් මොකද්ද? පොල් තියෙන්නේ මේක ඇත්තටම පත්‍රයක් නෙවෙයි පත්‍රයේ කොටසක්. පත්‍රය කියන්නේ මේවා විශාල ප්‍රමාණයක් තියෙන අපි පොල් අත්ත කියන සමස්තය තමයි ඒ පොල් කොලේ වෙන්නේ. පොල් කොලේ වෙන්නේ. එහෙනම් අපි පොල් තෘණ තල් කිතුල් ඊගාවට උණ බට ඒ ආදී වශයෙන් ලියවිලා තියෙනද කියලා බලන්න සමාන්තර නාරටි වින්‍යාසයේ තියෙන අය. දැන් මේ කොටස කතාව හරියි. ඊගාවට අපි පත්‍රවල විවිධත්වයක් දකිනවා කොයි විදියද මේ පත්‍ර තලයේ ස්වභාවය මාතෘකාව ලියන්න පත්‍ර තලයේ ස්වභාවය අනුව පත්‍ර විවිධත්වය පත්‍ර තලයේ ස්වභාවය අනුව පත්‍ර විවිධත්වය ඔන්න ඔයාලට පේනවා පත්‍ර ගණනාවක් පත්‍ර රාශියක් ඕගොල්ලන්ට පේනවා දැන් බලන්න දැන් මගේ පින්තූරේ තියෙන තැනම පත්‍රයක් තියෙනවා ඒක කුඩා පත්‍රවලට පත්‍රවලින් සමන්විත වෙලා තියෙනවා ඊගාවට බලන්න මෙන්න මෙතන තියෙනවා පත්‍රයක් මෙතන පත්‍රයක් තියෙනවා
මෙතන පත්‍රයක් තියෙනවා මේ පත්‍රය මේ පත්‍රය මේ පත්‍රය මේ පත්‍රය සහ මේ පත්‍රය ඒ වගේ මේ හරියේ තියෙනවානේ මෙන්න මේ පත්‍ර යුගලයක් ඒ වායේ පත්‍ර තලය සම්පූර්ණයෙන්ම බෙදිලා නැහැ තනි පත්‍රයක් තලයක් විදිහට තියෙන්නේ හැබැයි හැඩතලවල පොඩි පොඩි වෙනස්කම් තියෙනවා හැබැයි ඒ ටික ඇරෙන්න අනික් ඒවා බලන්නකෝ යවන බලන්න මම මේ ඊතල අඳින ඒවා එව්වායේ මොකද වෙලා තියෙන්නේ කියලා බලන්නකෝ එව්වායේ ඊතල ඇඳලා තියෙන සේරොක්කොගෙම පත්‍ර තලය සම්පූර්ණයෙන්ම එකිනෙකින් වෙන් වෙලා තියෙනවා ඒ කුඩා කොටස් වලට අපි කියනවා පත්‍රිකා කියලා දැන් අර අනිත් ඒවා තියෙනවා මේ රතු පාට ඊතල තියෙන ඒවා ඊගාට බලන්න මම තව ආකාරයක් පෙන්වන්නම් ඊගාට ඔන්න වෙනත් වර්ණකින් මම ඊතලයේ ඇඳලා පෙන්වන්නම් මෙන්න මේගොල්ලෝ ඒ වගේ මේගොල්ලෝගේ අපි ඉස්සෙල්ලා කතා කරපු අය මෙයාලගේ බලන්න මෙයාගේ බලන නිල් පාට ඊතලයන් තියෙන්නේ මම ඇඳලා මේ දෙදෙනාගේ බලන්න එයාලගේ මොකද වෙලා තියෙන්නේ මෙන්න මේ දෙදෙනාගේ ඒගොල්ලොන්ගේ කාගේවත් මොකද වෙලා තියෙන්නේ පත්‍ර තලය සම්පූර්ණයෙන්ම බෙදිලා වෙන් වෙලා ගිහිල්ලා නැහැ මේ දෙදෙනාගෙත් එහෙමයි මේ දෙදෙනාගෙත් එහෙමයි සම්පූර්ණ බෙදිලා නැහැ මම රතු පාටෙන් ඇඳපු අයගේ මොනවද වෙලා තියෙන්නේ අන්න පත්‍රය සම්පූර්ණයෙන්ම මෙයත් ඒ විදියයි පත්‍රය සම්පූර්ණයෙන්ම කුඩා කොටස් වලට පත්‍රය බෙදිලා තියෙනවා පත්‍ර තලය. ත්‍රොය පත්‍ර තලය බෙදුනේ නැති මම නිල් පාටෙන් ඊතල ගහපුවා හඳුන්වනවා සරල පත්‍ර කියලා මම රතු පාටෙන් ඊතල ලකුණු කරපුවා කියනවා මොනවා කියලාද සංයුක්ත පත්‍ර කියලා කියනවා. එහෙනම් ඔන්න පත්‍ර තලයේ ස්වභාවය අනුව මේ පත්‍ර කොටස් දෙකක් බෙදන්න පුළුවන් ඒ තමයි මොකද්ද සරල පත්‍ර සහිත සහ මොනවද සංයුක්ත පත්‍ර සහිත ශාක කියලා විවිධත්වයක් දෙන්න පුළුවන්. එබන අපි මාතෘකාව ලියනවා විවිධත්වයේ යටතේ අපි නාරටි විවිධත්වය ගැන කතා කරේ පත්‍රය ගැන පැහැදිලි කරගෙන යනකොට දැන් එහෙනම් අපි ලියමු මාතෘකාව පත්‍ර තලයේහි ස්වභාවය අනුව 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 පත්‍ර විවිධත්වය පත්‍ර විවිධත්වය පත්‍ර පත්‍ර විවිධත්වය. එමනම් අංක 1 ලියන්න සරල පත්‍ර
एक सरल पत्र अंक 2 अंक 2 संयुक्त पत्र संयुक्त पत्र पस्से मातृकावलियांड सरल पत्र मम ओके पिंतूरे पेना ओगोल्लोंट රතුපාට ඩොට් තියපු පත්‍ර 4ක් පාට පේනවා. රතුපාට ඩොට් තියපු පත්‍ර 4ක් පේනවා. ඒ පත්‍ර 4ම මොනවද? සරල පත්‍ර මාදිලිය ඒවා. එමනම් ඕගොල්ලෝ සරල පත්‍ර කියලා ලියලා ඒ පින්තූරෙටක් ගාලා අඳින්නකෝ. सरल पत्र කියන මාතෘකාවට රතු පාට ඩොට්ස් තියාපු ඊතල ළඟ හෝ පත්‍රය ළඟ මම රතු පාට ඩොට් තියලා තියෙනවා. ආන් ඒ පත්‍ර ටික පත්‍ර 4 තමයි අඳින්න තියෙන්නේ. ඒකට මේ ඩොට් එක අයිති වෙන්නේ මෙන්න මේ පත්‍රයට. මේ පත්‍රය තමයි අයිති වෙන්නේ. ඕන පත්‍රය කොටු කරලා පෙන්නන්න. ඔය පත්‍රය ඊගාවට ඔය මේ පත්‍රය ඊගාවට මේ පත්‍රය ඊගාවට මේ පත්‍රය ඔන්න ඒ කොටු ඇඳපු පත්‍ර ටික තමයි පාට අඳින්න තියෙන්නේ. කොටු දාපු පත්‍ර ටික ඉක්මනින් අඳින්න බලන්න. ඉතින් මම නිල් පාට ඊතලේ ඇඳලා තියෙනවානේ. ඒ නිල් පාට ඊතලේ ගාව ලියන්න පත්‍ර තලය කියලා ඒ නිල් පාට ඊතලයට සටහනක් දාන්න. නිල් පාට ඊතලයට සටහන දාන්න පත්‍ර තලය කියලා. පත්‍ර තලය. ඊළඟට මම එකක විතරක් අඳින්නම් ඊතලයක්. තව එකක් මේක ඇවිල්ලා මොනවාද? පත්‍ර ප්‍රධාන නාරටිය මේ වෘන්තය මෙතන වෘන්තය තියෙන්නේ. මේකෙත් සටහන් කරන්න පුළුවන් ඒ වගේම මේ තියෙන්නේ ප්‍රධාන නාරටිය. මේ තියෙන්නේ මොනවාද? ඔය කියන්නේ පත්‍ර වෘන්තයේ තියෙන්නේ. අනිත් ඒවාත් ඔයගොල්ලෝ නම් කරගන්න පුළුවන්. කහ පාට ඊතල වලින් නම් කරලා තියෙනවා නාරටිය සහ වෘන්තය. නිල් පාට ඊතලෙන් නම් කරලා තියෙනවා පත්‍ර තලය.
අනිත් පත්‍ර දෙකේ ඔයගොල්ලෝ ඒ විදිහටම ලකුණු කරගන්න ගැටලුවක් ඇති වෙන්න විදියක් නෑ අවබෝධය තියෙනවා හොඳයි කාලය ඇති කියලා විශ්වාස කරනවා කාලය ප්‍රමාණවත් කියලා විශ්වාස කරනවා හරි එමනම් අපි දැන් මාතෘකාවේ යටතේ ලියමු එහෙනම් මේ පත්‍රයත් දෙකම මොනවාද සරල පත්‍ර ආකාරය ගන්නේ අපි පත්‍ර හතරක් ඉඳලා තියෙනවා ඒ අතරේ මෙතන මම තවත් පෙන්නනවා මෙන්න මේක දැන් නම් පත්‍රය මැලවිලා තියෙන්නේ මේ තියෙන මඤ්ඤොක්කා පත්‍රයක් ඒකත් මොකද වෙලා තියෙන්නේ සරල පත්‍රයක් ඒක සම්පූර්ණ පත්‍රයේ බෙදීලා නැහැ. ඔයාලට පේනවා පැහැදිලිව පත්‍රය උන්තර සවි වෙන තැනදී සම්පූර්ණයෙන්ම පත්‍ර කොටස් ටිකකට සම්බන්ධ වෙලා තනි කොටසක් බාටපත් වෙලා තියෙනවා. සම්පූර්ණ වෙන් වෙලා නැහැ. ඒතර සරල පත්‍රයක් දැන් මේ තියෙන සරල පත්‍රයක් ඒ සංයුක්ත පත්‍රයක් මේකෙන් මොකද වෙලා තියෙන්නේ පත්‍ර තලය සම්පූර්ණ වෙන් වෙලා තියෙනවා මේ වෘන්තයකින් වෙන් වෙලා තියෙනවා. ඒතර වෘන්තයක් සහිතව මේවා වෙන් වෙලා තියෙනවා පේනවා නම් ඒවා සංයුක්ත පත්‍ර. ඒතර මේක ඇවිදිලා මේ ප්‍රධාන නාරකයේ තියෙන මේ තියෙන ප්‍රධාන නාරකය මේ ශාඛා නාරකය තියෙන්නේ ශාඛා නාරක වල තමයි මේ පත්‍ර තලයේ උඩා කොටස් තියෙන්නේ මේවට කියනවා අපි විශේෂ නමක් මොනවාද පත්‍රිකා කියලා කියනවා. මේවා පත්‍රිකා ලෙස හඳුන්වනවා. ඒතර පොල් ගහේ තියෙන පත්‍රිකා. මේක මකුලත මේකෙත් තියෙන පත්‍රිකා. right අපි ලියමු ටක් ගාලා ඉතයි ලියන්න පත්‍ර තලය සම්පූර්ණයෙන්ම පත්‍ර තලය සම්පූර්ණයෙන්ම බෙදී වෙන් වී නොමැති බෙදී වෙන් වී පත්‍ර තලය සම්පූර්ණයෙන්ම කුඩා ඒකකවලට සම්පූර්ණයෙන්ම බෙදී වෙන් වී නොමැති නම් එම පත්‍ර සරල පත්‍ර ලෙස සැලකේ. පත්‍ර සරල පත්‍ර ලෙස සැලකේ. හොඳයි එහෙමනම් අපි ටක් දාලා මාතෘකාව ලියන්න සරල පත්‍ර සහිත ශාකවලට උදාහරණ. සරල පත්‍ර සහිත ශාකවලට උදාහරණ. හොඳයි ඉක්මනට ලියන්න බලන්න.
පහක් හයක් විතර සටහන් කරන්න ඉක්මනට. ඉතින් හරියට නිවැරදිව මේවා කරගන්න ඒ වගේම තමයි අලුතෙන් පන්තියට ඇතුළත් වෙන අය අකුරැස්සේ විද්‍යාශ්‍රීයකේ පිටබැද්දර හයර් ස්ටඩි එකේ වැලිපිටිය සයන්ස් කොලෙජ් එකේ පසුගිය අවුරුද්දේ ඉඳපු දරුවෝ තාම සම්බන්ධ වුණේ නැති. ඉතින් ඒ හැම දරුවෙක්ම දැනුවත් කරන්න මේ පාඩමට අද දවසේ හමුවෙන් මේ සම්බන්ධ වෙන දරුවෝ. ඔයාලගේ යාළුවෝ හැම කෙනෙක්ම අලුතෙන් එන අය ඉඳපු අය සම්බන්ධ වෙන්න කල යුතු දේ ඔබ දන්නවා. ඔවුන් දැනුවත් කරන්නේ ආකාරයට මොකද කරන්න තියෙන්නේ මෙන්න 0.76යි 119යි 45යි 43 අංකෙට WhatsApp message එකක් එවන්න කියන්න. එයාලගේ නමයි දැනට මේ වසරේ මේ අවුරුද්දේ ඉගෙන ගන්න පන්තියයි දාලා. ඊ අවුරුද්දේ ඉගෙනගත්තු පන්තිය නෙවෙයි මේ අවුරුද්දේ ඉගෙනගත්තු පන්තියක් දාලා. ඊගාවට මොනවාද වෙලා තියෙන්නේ එන්නේ පිටපතර හයර් ස්ටඩි නම් හයර් ස්ටඩි කියලා එන්නේ අකුරැස්සේ විද්‍යාශ්‍රී කියලා එන්නේ වැලිපිටියේ සයන්ස් කොලෙජ් එකට නම් සයන්ස් කොලෙජ් කියලා දාන්න. එහෙම නැතුව ලංකාවේ ඕන පළාතක දරුවෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. එයාලා ඔන්ලයින් කියලා සටහන් කරලා මෙසේජ් එක මට එවන්න. කතා කරනවා නම් මොකද කරන්නේ 0.77යි 6යි 955යි 134 අංකයට කතා කරනවා. මේකට කතා කිරීම තමයි කරන්න ඕනේ. කතා කිරීමට මේක මොනවාද? WhatsApp සදායක. මේක WhatsApp වලට මේක කතා කරනවා. එහෙනම් යාළුවෝ දැනුවත් කරන්න. තවම සම්බන්ධ වුණේ නැති හැම කෙනෙකුටම උලාන්තරා ඉක්මනට සම්බන්ධ වෙන්න ගන්න. right. එhmenan අපි උදාහරණ ලියපුවා බලන්න මොනවද කියලා. තර උදාහරණ ලියපුවා ඇති අපි දැනට මම බලපුවා කුස් අඹ දෙල් පස්සේ මඤ්ඤොක්කා බතල තේක්ක මේ වගේ ගොඩාක් ලියන්න පුළුවන්. ගහලා හබරල ඒවා සේරම මොනවාද? සරල පත්‍ර. පස්සේ මාතෘකාව ලියනවා සංයුක්ත පත්‍ර. මාතෘකාව සංයුක්ත පත්‍ර. හොඳයි අපි සංයුක්ත පත්‍ර ගැන කතා කරන්න යන්නේ. දැන් මෙන්න ඔයාට සංයුක්ත පත්‍රයක් තියෙනවා මෙතන. මෙන්න මේක එතකොට ඔයගොල්ලෝ අඳින්න මෙන්න මේ මම කොටුව කරපු පින්තූරය අඳින්න. ඊගාවට මෙතන තියෙනවා මේ කොටු කරපු පත්‍රය අඳින්න මේක ඒක අඳින්න. ඒ දෙක ඇති. ඊගාඩේ කොටස් නම් කරන්න ඕනේ. තොඩ මෙන්න තියෙනවා මේ තියෙන්නේ ප්‍රධාන නාරටිය මේකෙත් මේ තියෙන්නේ ප්‍රධාන නාරටිය. ඊගාවට මෙන්න මේ තියෙන්නේ වෘන්තය. මෙතන තියෙනවා මොනවාද? වෘන්තය තියෙන්නේ
ඊගාවට මෙන්න මේ තැන්වල තියෙනවා මෙන්න මෙතනට මම ගහලා තියෙනවා ඊගාවට මෙතෙන්ට යොදලා තියෙනවා අන්න ඒ තියෙන්නේ මොනවාද ශාඛා නාරටි තියෙන්නේ ඒවා පටන් ගන්න තැනට මම ගහලා තියෙන්නේ. ඒතොර මේකේ මෙන්න මම ටිකක් මැදි තැනකට ගහන්නම්. ඒතොර මේ තියෙන්නේ ශාඛා නාරටි. ඒතොර මේ තියෙන්නේ ශාඛා නාරටි තියෙන්නේ right එන අපි ටට්ටක් ගාලා සටහන් කරමු. පින්තූර දෙක අඳින්න කොටස් නම් කරන්න. තොට නම් කිරීම් තියෙනවා මෙන්න මෙතන තියෙන්නේ මෙතෙන්ට එන්න ඕන මොකද්ද ප්‍රධාන නාරටිය ඩොට් එක මම තියපු තැනට සටහන් වෙන්න ඕන මොනවාද ප්‍රධාන නාරටිය මේ ඩොට් එක තියන්න තැනට මොනවාද එන්න ඕන කොළ පාට ඩොට් එක තියපු තැනට ශාඛා නාරටි ඊගාවට එතන මම නිල් පාට ඩොට් එකක් තියනවා ඒ නිල් පාට ඩොට් එකට එන්න ඕන මොනවාද වෘන්තය ආයිම මෙතන මම රතු පාට ඩොට් එක දානවා ඒක මොනවාද එතකොට ප්‍රධාන නාරටිය ආයම
කොළපාට ඩොට් එක දානවා මෙන්න මෙතෙන්ට ඒක කවුද එහෙනම් ඉන්න ඕන ශාකා නාරටි එන්නේ එන උන්න බලන්න ඒ ආකාරයට ඔයගොල්ලෝ නම් කරගත්තද කියලා අඩුපාඩු නොතිබෙන්න සටහන් දාගන්න අඩුපාඩු නොතිබෙන්න සටහන් දාගන්න ඉතින් හරියට වැඩ කරගන්න මොකද අධ්‍යාපනයෙන් තොර ජීවිතයක් නැත ඒ වගේම තමයි අධ්‍යාපනය ලබා ගත්තේ නැත්නම් අනාගතයට ලොකු ගැටලු වලට මුහුණ දෙන්න වෙයි. මොකද සාමාන්‍ය රැකියාවලට යන්න බැරි වෙයි. මොකද දැන් ලෝකේ අපිට ඉස්සර තිබුණේ මිනිස්සුත් එක්ක තරම් කරන්න විතරයි. දැන් මොනවද වෙලා තියෙන්නේ? රොබෝ සමගත් අපිට රැකියාව වෙළඳපොලේ තරගයක් තියෙනවා. අද ආයතන ගොඩක් යොමු වෙමින් යනවා මොකටද රොබෝට් තාක්ෂණය තමන්ගේ ආයතනයේ කටයුතු සඳහා ගන්න. ඒක නිසා ඉතින් ඉස්සරහට බොහෝ රැකියා මිනිස්සුන්ට නැති වෙන්න පුළුවන්. හැබැයි ඉතින් රොබෝ හදන්න රොබෝ අලුත් වැඩියා කරන්න රොබෝ තාක්ෂණය දියුණු කරන්න ඒ වගේම වෙනත් තාක්ෂණික දේවල් අලුත් සොයා ගැනීම කරලා අන්න ඒ වගේ දේවල් වලට තමයි ලෝකෙ ඉස්සරහට ඉඩක් තියෙන ඒ වගේ රැකියාවලට. ඉතින් ඒක නිසා අපි එතෙන්ට පරිවර්තනය වෙන්න නම් අපි අධ්‍යාපනයේ ඉහළ මම්පෙත්වලට යන්න ඕනේ. ඒකට ඔයගොල්ලෝ අවංකව හදවතින්ම වැඩ කරන්න ඕනේ. දැන් සමහර දෙමව්පියෝන් මකට මැසිවිල්ලක් තමයි ළමයි වැඩ කරන්නේ කියන කාරණාව. එහෙම වෙන්න ඕනේ අම්මා තාත්තා කියන නිසාවත් අපි ගුරුවරු කියන නිසාවත් නෙවෙයි ඔයාලගේ හදවතින්ම හිතලා ඔයගොල්ලෝගේ අනාගත ජීවිතේ සාර්ථක කරගන්න ඕනේ කියලා හිතලා කැපවීමෙන් මේ අධ්‍යාපන කටයුත්ත සිද්ධ කරන්න. හොඳයි එhmenan අපි ඒකේ කොටස් නම් කළා ඉවරයි. රතු පාට ඩොට් වලට ප්‍රධාන නාරටිය කොළ පාට ඩොට් වලට ශාඛා නාරටි නිල් පාට ඩොට් එකට මොනවාද පත්‍ර වෘන්තය එhmenan ලියන්න පත්‍ර තලය සම්පූර්ණයෙන්ම කුඩා කොටස් වලට බෙදී වෙන් වී තිබේ නම් සම්පූර්ණයෙන්ම කුඩා කොටස් වලට බෙදී වෙන් වී තිබේ නම් සම්පූර්ණයෙන්ම කුඩා කොටස් වලට බෙදී වෙන් වී තිබේ නම් එම ශාක පත්‍ර සංයුක්ත පත්‍ර වශයෙන් සැලකේ. එම ශාක පත්‍ර සංයුක්ත පත්‍ර වශයෙන් සැලකේ. මේක තව දෙයක් ලකුණු කරන්න තියෙනවා. ඒ තමයි මොනවාද? මෙන්න මේ කොටස මෙන්න මේවා මම රෝස පාටෙන් ඒයිතල ගහන්නේ ඒවා මොනවාද අපි ඉස්සෙල්ලා කතා කරලා හඳුනගත්තා ඒවා. මේකේ නම් කරේ නෑ. මෙතනක් තියෙනවා මෙන්න ඒවා මොනවාද? පත්‍රිකා විදියට තමයි හැඳින්වෙන්නේ. එමනම් ඔන්න මේ රෝස පාට ඇඳපු එකේ තන පත්‍රිකා කියලා සටහන් කරගන්න.
පත්‍රිකා කියලා සටහන් කරන්න. මේකේ මම රතු පාටෙන් තමයි ඒක අඳින්නේ. ඒවා පත්‍රිකා ලෙස හඳුන්වන්න. මේකේ රෝස පාටෙන් ලකුණු කරා, මේකේ මම රතු පාටෙන් ලකුණු කරලා තියෙන්නේ. මෙතන ඒක අපි සටහන් කරන්න. මම රෝස පාට ඩොට් එක දාපු එක රෝස පාට ඩොට් එක දාපු තැන ඒ දෙක පත්‍රිකා කියලා ලකුණු කරගන්නටක් ගාලා පත්‍රිකා කියලා හටහන් කරගන්න. හරි. සරල සංයුක්ත පත් ලෙස සැලකේ. සම්පූර්ණ උඩා කොටස් වල බෙදී වෙන් වී තිබේ නම් ඒවා සංයුක්ත පත් ලෙස සැලකේ. දැන් මාතෘකාව ලියන්න සංයුක්ත පත්‍ර සහිත ශාක සඳහා සංයුක්ත පත්‍ර සහිත ශාක සඳහා උදාහරණ සංයුක්ත පත්‍ර සහිත ශාක සඳහා උදාහරණ. දැන් මොනවාද තියෙන උදාහරණ කියලා බලන්න. තියෙනවා ප්‍රධාන වශයෙන්ම අපි මකුලත පෙන්නවා. මකුලත දැන් මේකේ තියෙනවා අය පරිණාංගයක් තමයි ඔය පරිණාංගයක පත්‍රයක් තමයි මම පල්ලා නම් කරලා තියෙන්නේ. උඩින් තියෙන මකුලත වාගේ පත්‍රයක්. ඊගාවට තව තියෙනවා මොනවද? තෝර මාර ඒ වගේම මෑ කවුපි ඊගාවට නිදිකුම්බා කතුරු මුරුංගා මෙන්න පොල් තල් කිතුල් ඒවා කොහොම මොනවද ඔය අපි කියන ආකාරයේ සංයුක්ත පත්‍ර තමයි තියෙන්නේ. සංයුක්ත පත්‍ර තියෙන්නේ. එහෙනම් අපි ඒ පිළිබඳ කතාව හරි. පත්‍ර තලයේ ස්වභාවය අනුව පත්‍ර වර්ග කිරීම අපි කරේ. එහෙනම් අපි ඊගාවට මාතෘකාව ලියනවා පත්‍ර අග්‍රයේ ස්වභාවය අනුව පත්‍ර අග්‍රයේ ස්වභාවය අනුව පත්‍ර විවිධත්වය පත්‍ර අග්‍රයේ ස්වභාවය අනුව පත්‍ර විවිධත්වය. හොඳයි බලන්නකෝ ඔය රූපරාමුවේ තියෙනවා පත්‍ර අග්‍රයේ ස්වභාවය අනුව පත්‍රාකාර දෙකක් පෙන්වන්න පුළුවන්. දැන් බලන්නකෝ මෙන්න තියෙනවා එක පත්‍රාකාරයක්. මෙන්න මේක බලන්න. එයාගේ කොහොමද තියෙන පත්‍රාග්‍රය? එයාගේ පත්‍රාග්‍රය මෙයාගේ පත්‍රාග්‍රය ඒ වගේම මෙයාගේ පත්‍රාග්‍රය කොයි ආකාරයක් අරගෙන තියනවාද? ඒ හැම කෙනාගේම මෙයාගේ තේමයි පත්‍රාග්‍රය මුදලා තියෙන්නේ අන්න උල් හැඩති භාවයෙන් යුක්තයි. ඒ පත්‍රාග්‍රය මුදලා තියෙන්නේ උල් හැඩයෙන් යුක්ත වෙලා තියෙනවා. තුඩක ආකාරය ගන්නවා මේ පත්‍රාග්‍රය. දැන් බලන්න මේ කියන පත්‍රාග්‍රයේ ස්වභාවය බලන්න.
බලන්න ඊගාවට තියෙනවා පත්‍රය තියෙනවා මේ පත්‍රය බලන්නකෝ මේ පත්‍රයේ අග්‍රය මෙන්න තියෙනවා ඊගාවට මේ පත්‍රයේ අග්‍රය මෙන්න තියෙනවා ඒවා පත්‍රිකා තියෙන එකක් තියෙන එතන එකේ අග්‍රය තියෙනවා ඒ අග්‍ර මොකද වෙලා තියෙන්නේ ඒ අග්‍රවලට වෙච්ච වැඩේ තමයි අන්න ඒවා රවුම් අග්‍රය රවුම් හැඩයක් ගන්නවා මේවායේ අග්‍රය උල් හැඩයක් ගන්නවා රවුම් පත්‍රාග්‍රය රවුම් හැඩති සහ පත්‍රාග්‍රයේ උල් හැඩති වශයෙන් අන්න පත්‍ර තලයේ ආකාර දෙකක් තියෙනවා ඊළඟට පත්‍රාග්‍රය දෙපිඩි ස්වභාවයක් තියෙන අය ඉන්නවා පිටරයට කතා කරන්නේ නැහැ එහෙමනම් උන් අපි ටට්ටක් ගාලා ලියනවා පත්‍ර තලයේ ස්වභාවය අනුව පත්‍ර විවිධත්වය කියලා ලිව්වේ අපි ටක් ගාලා පත්‍රාග්‍රයේ ස්වභාවය අනුව පත්‍ර විවිධත්වය දැන් ඉන්න අපි ටක් ගාලා පින්තූර දෙක අඳිමු මේ තියෙන්නේ උල් හැඩති පත්‍ර අග්‍රය මේ තියෙන්නේ මොනවාද රවුම් හැඩති පත්‍ර අග්‍රය රවුම් හැඩති පත්‍ර අග්‍රය රවුම් හැඩති පත්‍ර අග්‍රය එහෙනම් අපි ටක් ගාලා පින්තූරේ අඳින්න ඉතයි කෙනෙක් හොඳයි ඊට පස්සේ අපි මාතෘකාවලියේ පත්‍ර අග්‍රේ ස්වභාවය අනුව ඊදත්තේ කියලා ක්‍රමයක ලිව්වා
උල්හැඩති පත්‍ර අග්‍රය සහිත පත්‍ර මේකට ලියනවා රවුම් හැඩති අග්‍රය සහිත පත්‍ර. ඒ දෙකයි මාතෘකා දෙකක් ලියන්න දෙන්න. පින්තූර දෙක ඇඳලා තියෙනවා. දැන් ඊට පස්සේ මොකද විස්තරයක් ලියන්න දෙන්නේ උදාහරණ තමයි ලියන්න තියෙන්නේ. එතන අපි උදාහරණ අංක 1 මේකට ලියමු අපි උල්හැඩති පත්‍ර වලට උදාහරණ. උල්හැඩති අග්‍ර සහිත පත්‍ර වලට උදාහරණ. උල්හැඩති පත්‍ර අග්‍රය සහිත පත්‍ර වලට උදාහරණ තර මොනවාද උදාහරණ තියෙන්නේ අංක 1 පුළුවන් අපිට පේර බුලත් ගම්මිරිස් මේ පින්තූර වල දැක්ක අපි බෝ ගහල ඒ වගේ ඒවා උඩ තියෙනවා උල් හැඩ. දැන් ඍණ වර්ගවල උඩ උල් හැඩ තියෙන්නේ. පොල් වල තියෙන උල් හැඩති පත්‍ර අග්‍ර තියෙන්නේ. හොඳයි. ඒ ටික මගේ අතින් කියවුනේ. දැන් එන ඊළඟ මාතෘකාව ලියන්න අග්‍රේ රවුම් හැඩති පත්‍ර සහිත ශාක. අග්‍රේ රවුම් හැඩති පත්‍ර සහිත ශාක. පත්‍ර සහිත ශාක. හොඳයි එන්න ඉක්මනට මේ ලියන්න බලන්න පිළිතුරු. හොඳයි සටහන් වෙලා ඇති මොනවාද ගොටු කොළ කෝප්ප කොළ සෙනෙලුම් ඕලු මානෙල් ඊගාට කජු ඊගාට මාර කතුරු මුරුංගා ඒ වගේ ඒවායේ පත්‍ර අග්‍රේ රවුම් ගතියක් තියෙනවා. එමනම් අපි ඊට පස්සේ මාතෘකාව ලියනවා පත්‍ර ධාරයේ ස්වභාවය අනුව පත්‍ර විවිධත්වය. පත්‍ර ධාරයේ ස්වභාවය අනුව විවිධත්වය. දැන් බලන්න මම මේකේ මේ කොටස් මක්ලයින් කරනවා. දැන් මෙතන පත්‍ර ධාරය මම තියනවා ඇඳලා මේ තියෙන පත්‍ර ධාරය. දැන් මෙන්න මම තව පත්‍රයක් අඳිනවා. මෙන්න මේ ආකාරයක් තමයි තියෙන්නේ ජාති.
මෙන්න තියෙන ආකාරය මේ ආකාරයක් ගන්න මොනවාද වෙලා තියෙන්නේ මේ පත්‍ර තලය දැටි ස්වභාවයක් ගන්න පත්‍ර තලය දැටි ස්වභාවයක් ගන්නවා මේ තියෙන්නේ දැටි ස්වභාවයක් දැටි ආකාර පත්‍රදාරය දැන් මෙයාගේ කොහොමද සුමට පත්‍රදාරය නෝන අපි ලිව්වා පත්‍රදාරයේ ස්වභාවය විවිධත්වය කියලා එක ලියන්න සුමට දාර සහිත පත්‍ර සුමට දාර සහිත පත්‍ර අනිකට මොනවාද දැති ආකාර පත්‍ර සහිත ශාක දැති ආකාර පත්‍ර දැති ආකාර දාරය ඇති පත්‍ර සහිත ශාක දැති ආකාර පත්‍රය ඇති පත්‍රදාර ඇති දැති ආකාර පත්‍රදාරයක් ඇති පත්‍ර සහිත ශාක පත්‍ර සහිත ශාක right දැන් එහෙමනම් අපි සුමටදාරය සහිත පත්‍ර කියලා මේ පින්තූරේ ඉස්සෙල්ලා අඳින්න පස්සේ දැටි ආකාර පත්‍ර දාරය ඇති පත්‍ර කියලා මේක අඳින්න. පස්සේ යටින් උදාහරණයක් ලියන්න තියෙනවා. දැටි ආකාර පත්‍ර දාරය සහිත පත්‍ර. මේකට සුමට දාරය ඇති පත්‍ර. සුමට දාරය ඇති පත්‍ර. මේ පින්තූර දෙකම අඳින්න මාතෘකා දෙක ලියලා හොඳයි එහෙනම් ඊට පස්සේ උදාහරණ කියලා අපි ලියමු ඒතර සුමට දාර ඇති පත්‍ර සඳහා උදාහරණ සුමට දාර ඇති පත්‍ර සඳහා උදාහරණ
කියලා අපි බලමු සුමටදාරයක් කියන පත්‍ර. දැන් කොස්කොලේ එහෙම සුමටදාරයක් නේ තියෙන්නේ. දැති ගතියක් නැහැ. තවන අපි ලියන්න කොස් ලියට හැකි. මිරිස් ලියන්න පුළුවන්. සුමටදාරයක් තියෙන. බටු සුමටදාරයක් තියෙන එකක්. බටු. ඊගාවට ඕලු නෙළුම් මානෙල් වාගේවත් සුමටදාරයක් තියෙනවා. ඊගාවට ඒ ඇති අපිට ඊට පස්සේ ලියනවා දැති සහිත දාරයක් ඇති පත්‍ර වලට උදාහරණ. දැති සහිත දාරයක් සහිත පත්‍ර වලට උදාහරණ. ඉතින් එහෙමනම් පොඩි වෙලාවක් දෙන්නම් එක ඕගොල්ලෝ ලියන්න කල්පනා කළා දැති ආකාරයේ දාරයක් තියෙන පත්‍ර. හොඳයි මම කරන්න බලන්න. හොඳයි මොනවද අපි බලමු ධාරයේ දැටි ආකාරයක් තියෙන්නේ. ඉතින් ඔන්න පැහැදිලිවම තියෙනවා වද දැටි ආකාරයක් තියෙනවා. ඊළඟ කොහොඹ ඒ වගේම තව තියෙනවානේ තේවලත් පොඩ්ඩක් දැටි ගතියක් තියෙනවා ධාරයේ. ඊළඟට මඤ්ඤොක්කා පැපොල් මේවා එක්කම මොනවාද දැටි ආකාරයේ ස්වභාවයක් ගන්නවා. ඔයගොල්ලෝ ලියපුවා ඊළඟ රෝස ඒවායේ දැටි ස්වභාවයක් තියෙනවා. දැන් එමුණ වුණ අපි පත්‍ර ධාරයේ ස්වභාවය අනුව පත්‍ර විවිධත්වය තමයි අපි කතා කරන්නේ. ඒ අතරේ අපි කියවනේ මේ පත්‍රවල ප්‍රයෝජන යටතේ ජලය ගබඩා කරගන්න පත්‍ර තියනවා කියලා කිව්වා. තවත් එකක් තියනවා මේ පත්‍රවල ප්‍රයෝජන වලට එකත් සටහන් වුණේ නැහැ. එකත් අපි එතෙන්ට පෙරලා සටහන් කරගමු. පත්‍රවල ප්‍රයෝජන කියන තැනට මොකේටද සමහර පත්‍ර තියෙනවා ඒවායේ ධාර වලින් එහෙම නැත්නම් පත්‍ර තලයේ මැද හරියෙන් උන්තය සම්බන්ධ වෙන තැනින් පත්‍ර තලයට මේ පත්‍රය පැලවෙනවා. ප්‍රජනනයට දායක වෙනවා සමහර පත්‍ර තියෙනවා. එහෙනම් අපි ආන්න ලියන්න එතෙන්ට ලියන්න ප්‍රයෝජනයකට ප්‍රජනන ක්‍රියාවලියට වඩා හොඳයි ලියනවා මෙහෙම වර්ධක ප්‍රජනන ක්‍රියාවලියට. වර්ධක ප්‍රජනන
ක්‍රියාවලියට. හොඳයි. ඔන්න තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ශාක පත්‍රයක්. මේක අපි අක්කපාන පත්‍රය. ඒ අක්කපානේ පත්‍රයේ ධාරයෙන් බලන්න. දැන් අක්කපානතර අපි ඉස්සෙල්ලා කතා කරුවේ දාන්න පුළුවන් මොකද්ද? දැති සහිත ධාරයක් තියෙන පත්‍ර වලට මේකක් දාන්න පුළුවන්. ඒතර මෙන්න බලන්න පත්‍ර ධාරයේ පැලවෙලා තියෙනවා. එහෙනම් ඔන්න ප්‍රජනනයට අපි කිව්වා දායක වෙනවා කියලා ශාක පත්‍රය. එහෙනම් ඔන්න ප්‍රජනනයට දායක වෙන පත්‍ර තියෙනවා. ඒකත් විවිධත්වයක්. එමනම් අපි මාතෘකාව ලියනවා ප්‍රජනන ක්‍රියාවලියට දායක වන පත්‍ර. ප්‍රජනන ක්‍රියාවලියට දායක වන පත්‍ර. වර්ධක ප්‍රජනන ක්‍රියාවලිය කියලා දාගන්නවා වැඩි හොඳයි. වර්ධක ප්‍රජනන ක්‍රියාවලියට දායක වන පත්‍ර. අපි ටක් ගාලා පින්තූරය අඳින්න දල පින්තූරයක් අඳින්න ඔකේ තියෙන පැලයට සියරම අඳින්න ඕනේ නැහැ. එකක් දෙකක් විතර ඇඳලා පත්‍රේ සම්පූර්ණ කරන්න. ඔන්න එතන හටහන් කරගන්න ඇති වූ නව ශාක කියලා එක ඊතලයේ සටහන් කරන්න. ඊගාවට පත්‍රය කියලා සටහන් කරන්න ඊළඟ කොටසට. හොඳයි එහෙනම් අපි උදාහරණ තමයි යන්නේ. උදාහරණ විදිහට එනවා ඔක ලියන්න පුළුවන් එකක් අක්කපාන. අක්කපාන සටහන් කරන්න පුළුවන්කම තියෙනවා. තවත් තියෙනවා අක්කපාන ඇරුණාම මොනවද? බිගෝනියා කියන වර්ගය. ඒ වගේම තවත් තියෙනවා පෙපරෝමියා කියන වර්ගය. ඒ වගේම ඕලු මානෙල් මෙන්න මේවායේ මොනවාද? පත්‍රය පැලවෙන. එහෙනම් ඔන්න අපි මේ කොටසම හරි. ඊගාවට තවත් තියෙනවානේ පත්‍රවල. ඒ මොනවාටද? අපි කිව්වා පත්‍රවල වැදගත්කම් වලදී ජලය ගබඩා කරනවා කියලා. අපි මාතෘකාව ලියනවා ජලය ගබඩා කර තබා ගන්නා ශාක පත්‍ර. ඔන්න බලන්න තියෙනවා ජලය ගබඩා කරගත්තු පත්‍ර තියෙන ශාකයක්. මෙයා තමයි කවුද? කෝමාරිකා ශාකය. ඔකේ පත්‍ර තුල ජෙල් එකක් වගේ තියෙනවා, මාංශල ස්වභාවයක් තියෙනවා. ඒ ජෙල් එකේ තමයි ජලය ගබඩා වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි අක්කපාන අපි ඉස්සෙල්ලා බලපු ඒ අක්කපාන වලත් පත්‍ර අභ්‍යන්තරේ ජලය ගබඩා වෙලා තියෙනවා. එහෙනම් ඔන්න අපිට ජලය සංචිත කර තියා ගන්නා පත්‍ර විදියට කියන්න පුළුවන් එකක් කෝමාරිකා, අනිත් එක තමයි මොනවද? අක්කපාන ලියත් හැකියි. එහෙනම් අපි ඔන්න ඒ අදාළ රූපරාම සහිතව අපි ඒ කාරණාව බැලුවා. එවන අපි ශාක විවිධත්වයේ යටතේ පත්‍ර විවිධත්වයේ අපි අවසානයේ දක්වමු. මම අපි ඊට පස්සේ මාතෘකාව ලියන්නේ පුෂ්ප විවිධත්වය. පුෂ්ප විවිධත්වය මේකට ඔයගොල්ලෝ රැගෙන එන්න ඕනේ පන්තියට. සූදානම් කරගෙන වාඩි වෙන්න පන්තියට. වදමලක් ඒ වගේම බ්ලේඩ් එකක්, වදමලක් බ්ලේඩ් එකක්. ඊගාවට
පුළුවන් අපිට දාස් පෙට්ටියා වාගේ මලක් වතු සුද්ධ මලක් ඊගාවට තව ඔය පොකුරු මල් මොන හරි පොකුරු මල් එක්සෝරා වගේ මොන හරි ඒ වගේ මල් පොකුරු මලක් ඒ වගේ මල් කීපයක් එකතු කරගෙන ලබන සතියේ පන්තිර වාඩි වෙන්න. එහෙනම් අපි පත්‍ර විවිධත්වය මෙතකින් නිමා කරනවා. ඉතින් අලුතෙන් එන දරුවන්ට සහභාගී වෙන්න පුළුවන්. ඒගොල්ලෝ කරන්න ඕන මොකද්ද? 0.76 119යි 45යි 43 අංකෙට මොනවාද කරන්න ඕනේ? ඔයගොල්ලෝගේ නමයි මේ අවුරුද්දේ ඉගෙන ගන්න පන්තියයි එවන්න. ඒ එව්වාම ඔයාට අපිත් එක්ක සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. WhatsApp message එකක් එවන්න. නැත්නම් 0.776යි 955යි 134 අංකෙට කතා කරලා මට ඔයගොල්ලෝගේ තොරතුරු ලබා දෙන්න. ඒ දෙආකාරයෙන්ම ලියාපදිංචි ගන්න පුළුවන්. ඉතින් මේ පාඩමට අද දවසේ සහභාගී වෙච්ච සියලුම දරුවෝ අලුතෙන් දරුවෝ සම්බන්ධ කරන්න පිටබැද්දර හයර් ස්ටඩි එකට ප්‍රස් විද්‍යාශ්‍රයකට වැලිපිටිය සයන්ස් කොලෙජ් එකට ඒ වගේම ලංකාවේ ඕනම තැනක දරුවෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් ඔන්ලයින් ක්ලාස් එකට. එතකොට ඔයාට කරන්න තියෙන්නේ පණිවිඩය එවනකොට හයර් ස්ටඩි වෙනවා මේක නම් හයර් ස්ටඩි කියලා දාන්න, විද්‍යාශ්‍රය වෙනවා නම් විද්‍යාශ්‍රය කියලා දාන්න, සයන්ස් කොලෙජ් වෙනවා නම් සයන්ස් කොලෙජ් කියලා දාන්න, ඔන්ලයින් නම් ඔන්ලයින් කියලා හටහන් කරන්න. එතකොට ලංකාවේ ඕනම ළමයෙකුට ඔන්ලයින් ක්ලාස් එක සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් අපි අද දවසේ මාතෘකාව මෙතකින් නිමා කරනවා. එමනම් අපි ලබන සතියේ යලි මුණ ගැහෙනවා. එමනම් ඔබ සැමට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. අපි ඉදිරි දවසේ ඉදිරි සතියේ යලි හමු වෙමු. පුෂ්ප විවිධත්වයේ කියන මාතෘකාව යටතේ.